සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. බෙන්ඩ ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. දකුණු ආසියාවේ දිගම වාරියුමගේ ඉදිකිරීම් ජනාධිපතිතුමාතින් අනුරාධපුරයේදී ආරම්භයි. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල සඳුදා සිට පහතට. ප්‍රදේශ කීපයක හුදකලා බව ඉවතට. තවත් ප්‍රදේශ කීපයක් අලුතින් හුදකලා කෙරේ. වෘත්තීය සමිති උද්ඝෝෂණය කළේ එක්සත් ජාතික පක්ෂ රාජ්‍යයන් නැති කරගත් ගිවිසුම් වලින් වරාය බේරා ගැනීමට බව හෙළිවෙයි. තරුණ කෘෂි ව්‍යවසායකින් 500ක් බිහි කිරීමේ වැඩසටහනක්. මිහිඳු නිවහන වැඩසටහන ලබන ඉරිදා ආරම්භයි. ඉන්දියාවේ 5 දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා. මෙරට ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දකුණු ආසියාවේ දිගම වාරියුමගේ ඉදිකිරීම් අනුරාධපුර පළුගස්වැවදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරිණි. වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරී සෞභාග්‍ය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කිලෝමීටර් 28ක දිගින් යුතුව මෙය ඉදිකරේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 6 වෙනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යාම ව්‍යාපෘතිය ආරමුණයි. පරිසර හිතකාමීව එම සංවර්ධන වැඩසටහන සැලසුම් කර ඇත. වසර 6කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය වසර 4කදී එනම් 2025 වසර වන විට අවසන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උමං මාර්ගය සඳහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 244කි. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු උතුරු මැද පළාතේ පවුල් 25000කට ප්‍රතිලාභ සැලසේ. කුඩා වැව් 1200කට ජලය සැපීමෙන් හෙක්ටයාර් 43000ක් යල මහා දෙකන්නේ අස්වැද්දීමට අපේක්ෂිතයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛතම පුවතින් බලාපොරොත්තු වන්න. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල ලබන සඳුදා සිට පහත දමා ඇත. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අදහසක් මත වෙළඳ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථායීකරණ ව්‍යාපෘතිය යටතේ පාරිභෝගිකයින්ට මෙම සහනය හිමි වෙයි. ඒ අනුව සතොස සමුපකාර හා කිව්ෂොප් වෙළඳසැල් ඔස්සේ ඉදිරි මාස 3ක කාලයේ මෙම භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. මේ යටතේ සහල් වර්ග, තිරිඟු පිටි, සීනි, පරිප්පු, ලොකු ලුණු, අර්ථාපල්, මිරිස්, ටින් මාළු, සබන්, විෂබීජනාශක දියර සහ මුව ආවරණ ඇතුළත් භාණ්ඩ වර්ග 27ක් මිලදී ගැනීමට අවස්ථාව හිමි වෙයි. වෙළඳ අමාත්‍යාංශයේදී අද පැවති මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පවත්නා වසංගත තත්ත්වයේ හමුවේ ජනතාවට හැකි උපරිම සහන ලබා දීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලට දායක වූ සියලු දෙනාගේ කැපවීම අගය කළ යුතු බවයි. මෙම මිල ගණන් ආදර්ශයක් බවට පත් කර ගනිමින් පුද්ගලිකංශයේ සුපිරි වෙළඳසැල් ජාලයේද ඊට අනුගත වන්නේ නම් එය මහ ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කිරීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය ඊට කෘතඥ වන බවද සඳහන් කළේය. මෙම භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳ ගැටලුවක් විතොත් කෙටි දුරකථන අංක 1998 අමතා ඉදිරිපත් කළ හැකිය. මිල ගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 කෙටි දුරකථන අංකය ලබන සඳුදා සිට ක්‍රියාත්මක කෙරේ. ප්‍රදේශ කීපයකට පනවා ඇති හුදකලා බව ඉවත් කර තවත් ප්‍රදේශ කීපයක් අලුතින් හුදකලා කර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ මීදනිය ග්‍රාම නිලධාරී වසමේ පෝසලෙන් ප්‍රදේශය ඉසුරු මාවත සහ එක්සත් ජනපද යන ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කර ඇත. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම අලුතින් හුදකලා කර තිබේ. පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ යලි පිබිදමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් දකුණු කොළඹ වරායේ දියකඩනය ඉදිකිරීමට මුදල් වෙන් කිරීම සඳහා
ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කළේය. ඒ අනුව 2004 වසරේදී එම බැංකුව කොන්දේසියක් ඉදිරිපත් කළ අතර අලුතින් නිදි කරන පර්යන්ත 3ක් සහ පැරණි ජයබහලු පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට ඒ යටතේ ගිවිසුමකට එළඹුණි. ඉන් අනතුරුව ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් 2005 වසරේදී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා එවකට වරාය අමාත්‍යවරයා ලෙස මෙම ගිවිසුම සංශෝධනය කළේය. ඒ අනුව ජයපහලු පර්යන්තය පෞද්ගලීකරණය නොකරන ලෙසටත් ඒ රජයේ ව්‍යවසාය යටතේ පවත්වාගෙන යා යුතු බවටත් රජය තීරණය කළේ. ඊට අමතරව අනෙකුත් පර්යන්ත 3න් එකක් රජයේ ව්‍යවසාය යටතේ පවත්වාගෙන යා යුතු බවටද රජය තීරණය කළ අතර නැගෙනහිර පර්යන්තයේද ඊට ඇතුළත් විය. මේ අතර දකුණු කොළඹ වරායේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉකුත් 2019 වසරේ එවකට යාපාන රජය ගිවිසුමකට එළඹුණු අතර ඉන්දියාව සහ ජපානය එහි පාර්ශ්වකරුවෝ වූහ. වරාය වෘත්තීය සමිතිය කුද්දා උද්ඝෝෂණය කළේ එක්සත් ජාතික පක්ෂ රජයන් ඇති කරගත් මෙම ගිවිසුම් වලින් වරා බේරා ගැනීමට බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ලේකම් ශාමල් සුමරරත්න මහතා පවසයි. නැගර පර්යන්තේ 3න් එකක කොටසක් ඉවර කරලා තිබුණා. ඒ වගේම ග්‍රැන්ට් ක්‍රේන් ප්‍රාන්ස් ක්‍රේන් ගේන්න විතරයි තිබුණේ. ඒ වුණාට යහපාලන ආණ්ඩුවෙන් කරේ මේක 15.85 151.49 ආදී වශයෙන් එක එක යෝජනා ගෙනාව මේක ප්‍රයිවට් කරා. ඒක අපි ඒ වෙනුවෙන් තමයි සටන් කළේ. ඒතකොට වෙස්ට් ටර්මිනල් එක සමුතුවෙන් ගේන්න දෙන්නේ කොහොමත් ADB ලෝන් එකේම තියෙනවා ටර්මිනල් දෙකක්. අනිවාර්යයෙන්ම ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් ක්‍රමයට යන්න ඕන. එක පර්යන්තයක් රජයේ ව්‍යවසායයට දෙන්න ඕන කියලා. ඒතකොට ඒ අනුව තමයි මේ නැගර පර්යන්තය අපිට හිමි වෙන්නේ. ඒතකොට එහෙනම් දැන් අපි නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් සටන් කළේ අපිට හිමිව තිබුණු අපි ගොඩනගපු අපි හදපු අපේ සල්ලි වියදම් කරපු නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ගියා. ඒරෙන්ද හදපු නැටවරායක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ දැන්. ඒක ඉදිරියේදී PPP ක්‍රමයට යන්න තියෙනවා. නැගෙනහිර පර්යන්තය අපිට ඉතුරු වුණා. මේක අපිට අයිති වුණා. ඒක අපි ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. භික්ෂූන් වහන්සේගේ දෙමව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක මිහිඳු නිවහන නිවාස වැඩසටහන ලබන ඉරිදා මොනරාගල දිස්ත්‍රික්කයෙන් ආරම්භයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි. මේ යටතේ මේ වසරේ නිවාස 2000ක් ඉදිකරයි. සමස්ත නිවාස වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 12000ක් වෙන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. එක් නිවාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක් පිරිනැමේ. ලබන ඉරිදා පැවැත්වෙන ආරම්භක උත්සවයේදී තෝරාගත් දෙමව්පිය යුවලක් වෙනුවෙන් නව නිවසක් තැනීම ආරම්භයි. තවත් දෙමව්පිය යුවල 50කට රුපියල් ලක්ෂය බැගින් වූ අත්තිකාර මුදල්ද එහිදී පිරිනැමේ. නිර්ණායක කීපයක් මත මෙම ව්‍යාපෘතියේ නිවාස ලබා දීම සිදු වෙයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. තම පක්ෂයට අහිමි වූ ජනතා සහාය නැවත ලබා ගැනීමට පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව වැරදිමකට පෙළඹවීමට දෙමළ ජාතික සන්ධානය ක්‍රියා කරමින් නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොතුබිල් ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පොඩියප්පු පියසේන මහතා පවසයි. රජය මෙරට සියලු ජාතීන් ජයග්‍රහණය කරාගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ගුවන්විදුලියේ සුභාරති දෙමළ වැඩසටහනට එක්වමින් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 101 වැන්න වැලිමඩ දරගල ශ්‍රී බෝධිරාජාරාමේදී අද පැවැත්වෙයි. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිකාරී පූජ්‍ය අඹගස්දෝවේ අනුරුද්ධ නායක ස්වාමින් වහන්සේ. කොවිඩ් වසංගතය දුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කරනු ලබන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවේ 101 වන වැඩසටහන වැලිමඩ ඌවපරණගම දරගල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී දේශනා කරනු ලබනවා. අද සවස් 6:30 සිට ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ සජීවීව විකාශනය කරනු ලබනවා. එකී දේශනාවේ අනුහසින් ඇති වී තිබෙනා වූ කොරෝනා වසංගත රෝගී තත්ත්වය දුරින් දුර වී ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. පසුරු 6 සිට වෙළඳ සිටි FM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ එම රත්න සූත්‍රයේ සජ්ජායනය සජීවීව විසුරුවා හැරේ. ප්‍රමුඛතම පුවත මීළඟට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්‍රියාව. තරුණ කෘෂි ව්‍යවසායකින් 500ක් බිහි කරන තුරුණු ගොවි සෞභාග්‍ය වැඩසටහන
මාදුරුවය සංවර්ධන ව්‍යාපාරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. උතුරු මැද පළාත් මහඇල්ල ව්‍යාපෘතියේ වාරි උමගේ ඉදිකිරීම ඇරඹීමේ අවස්ථාවට එක්කමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා මෙන්ම ආර්ථික සංවර්ධන ඇතිවන බව හෙතෙම සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. මෙම උතුරු මැද පළාත් මහඇල්ල ජල ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වෙන ගොවිවිම් හෙක්ටයාර 1,50,000ක් සංවර්ධනය වීමත් සමගම එයින් ප්‍රතිලාභ ලැබීමට නියමිත උතුරු මැද සහ නැගෙනහිර විශාල ජනතාවගේ දරිද්‍රතාව නැති කිරීමට මනා පිටුවහලක් වෙනවා. මුළු රටම ආවරණය වන පරිදි හඳුනාගත් ග්‍රාමීය වැව් සහ ආමනු දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භනවා. මීට අමතරව වාරි මාර්ග අමාත්‍යාංශ මගින් උතුරු මැද පළාතේ පානීය සහ වාරි ජල අවස්ථා වෙනුවෙන් සැලසුම් කර ඇති පහළ මල්වතුවේ ජලාශ ව්‍යාපෘතියත් අපි ආරම්භ කරනවා. දකුණු පළාතේ ගම්වතුර පාලනයට මෙන්ම උග්‍ර පානීය සහ වාරි අවශ්‍යතා වෙනුවෙන් ගින් සහ නිල්වලා ගංගා හැරවුම් ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරනවා. මෙහිදී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසුවේ අද ඇරඹූ ව්‍යාපෘතිය උතුරු දකුණ යා කරන වැඩපිළිවෙලක් බවයි. ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමේදී රජරට ජනතාවට මේ ඔස්සේ විශාල දායකත්වයක් ලබා දිය හැකි බව හෙතෙම සඳහන් කළේය. ජාතික ආර්ථිකයට ශක්තියක් වෙමින් උතුරු මැද ජනතාවගේ ජනජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට මෙම ව්‍යාපෘතිය පත්වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසිය. ගොවි ජනතාවට පමණක් නොව සෑම අංශයකම ජනතාවට මෙමගින් විශාල මෙහෙයක් සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීමට ක්‍රියාත්මක සෞඛ්‍ය ක්‍රමවේදවලට ජනතාව තවදුරටත් අනුගත විය යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. එන්නත් ලබා දීම ඇතුළු අනෙකුත් සෞඛ්‍ය පහසුකම් කෙතරම් සැපයුවද ජනතාව සිය වගකීම් අකණ්ඩව ඉටු කළ යුතු බව හෙතෙම සඳහන් කරයි. ලෝකේ බොහෝ රටවල් කොරෝනා එන්නත් ලබා දුන්නද වෛරසයෙන් ජනතාව මේ අඩුවක් දක්නට නොලැබෙන්නේ නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කිරීම නිසා බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඉන්දියාවේ සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළිදරව් වෙයි. ඒ අනුව රට වැඩිහිටි ජනගහනයෙන් 21%කට වැඩි පිරිසකට මේ වන විට වෛරසය ආසාදනය වී තිබේ. ගත වූ පැය 24 ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12408කි. සෞදි අරාබියේ මූලිකත්වයෙන් යෙමනයේ ක්‍රියාත්මක යුද මෙහෙයුමට ඇමරිකාව දක්වන සහයෝගය අවසන් කරන බව ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි. නව ජනාධිපතිවරයා ඉකුත් ඇමරිකානු පරිපාලනයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් ආපසු හැරවූ අවස්ථාවක් ලෙස විදේශ මාධ්‍ය මෙය හඳුන්වා දෙයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. විදුලිය නොමැති සියලු ජනතාවට එළඹෙන සිංහල අවුරුද්දට පෙර විදුලිය ලබා දීම, ජල පහසුකම් දීම ඇතුළු සේවා රැසක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික සම්බන්ධීකරණ අනුකමිටු 5ක් ස්ථාපිත කර තිබෙනවා. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් වශයෙන් සංවර්ධන කාර්යයන් ගමට ගෙන යාම මෙහි අරමුණයි. මෙරට ගම් 36000ම ආවරණය වන පරිදි ජනතා අභිලාෂ සපුරාලන උපාය මාර්ගික සංවර්ධන ප්‍රවේශයක් ලෙස මෙම අනුකමිටු ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්. කෘෂිකාර්මික ජීවනෝපාය
යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන ලෙස මෙම අනුකමිටු 5 නම් කර තිබෙනවා. එළඹෙන අප්‍රේල් 14 වනදාට යෙදෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර විදුලිය හා ජල පහසුකම් ලබා ගැනීම සඳහා වියදම් දැරිය නොහැකි අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයේ වියදමින් එම පහසුකම් ලබා දීමට රජය අපේක්ෂා කරනවා. වැසිකිලි පහසුකම් නොමැති පවුල් 5,26,599කට මෙම වසර අවසන් වීමට පෙර වැසිකිලි පහසුකම් දීමටද පියවර ගැනෙනවා. සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව ඵලදායී පුරවැසියෙක් සතුටින් ජීවත් වන පවුලක් නිර්මාණය කිරීම රජයේ පරමාර්ථයයි. මේ සනිටුවන් වන්නේ සෞභාග්‍යමත් දේශයේ කැරඹුමයි. ක්‍රීඩා පුවත්. මෙරට ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පත් කළේය. අමාත්‍යවරයාට අමාත්‍යංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කරුණු පිළිබඳව උපදෙස් ලබා දීම එම කමිටුවේ මූලික කාර්යභාරයයි. අරවින්ද ද සිල්වා මහතා එහි සභාපති ධුරය දරයි. රොෂාන් මහනාම, මුත්තයා මුරලිදරන් හා කුමාර සංගකරන් මහතුරු එහි සෙසු සමාජිකයෝ වෙති. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සමීපව කටයුතු කරමින් ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් මෙරට ගොඩනැගීමට හා පුහුණු කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම මෙම කමිටුවෙන් අපේක්ෂා කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සුවදරණී පෝෂණ මන්දිරය කැලණියේදී විවෘත කරේ. දේශීය කැඳ, අල වර්ග, ධාන්‍ය වර්ග සහ පාරම්පරික සහල් වර්ග පහසුවෙන් මිලදී ගැනීමට ජනතාවට මින් අවස්ථාව සැලසී. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. බඩේරුගු මෙට්‍රික් ටොන් 2,50,000ක් නිෂ්පාදනයට ඉඩම් අක්කර 2,750ක් වෙන් කරේ. ත්‍රිපෝෂ සහ අනෙකුත් සත්වාර නිෂ්පාදනය සඳහා බඩේරුගු ලබා ගැනීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පාලනය කරනු ලබන සහ කිසිදු රක්ෂිතයකට අයත් නොවන ඉඩම් මේ සඳහා වෙන් කරේ. වසරක කාලයක් සඳහා මෙම ඉඩම් ආයෝජකයින්ට බදු දෙනු ලැබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිවාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. දකුණු ආසියාවේ දිගම වාරි උමගේ ඉදිකිරීම් ජනාධිපතිතුමාටින් අනුරාධපුරයේදී ආරම්භයි. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල සඳුදා සිට පහතට. ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට.
තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කෙරේ. වෘත්තීය සමිතිය උද්ඝෝෂණය කළේ එක්සත් ජාතික පක්ෂ රජයන් නැති කරගත් ගිවිසුම් වලින් වරාය බේරා ගැනීමට බව හෙළිවෙයි. තරුණ කෘෂි ව්‍යවසායකින් 500ක් බිහි කිරීමේ වැඩසටහනක්. මිහිඳු නිවහන වැඩසටහන ලබන ඉරිදා ආරම්භයි. ඉන්දියාවේ 5 දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා. මෙරට ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්. සවස් ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.